අපිට ප්‍රතික්‍රියා තාපයාශ්‍රිත ගණනය කිරීම වලදී එනවා සාන්ද්‍රණය සමානයි ද්‍රව්‍ය ප්‍රමාණය බෙදීම පරිමාව කියලා සමීකරණය. එතකොට මෙතෙන්දී ද්‍රව්‍ය ප්‍රමාණය මං කිව්වා මවුල වලින් මනිනවයි කියලා. ද්‍රව්‍ය ප්‍රමාණය මවුල වලින් මනිනවා. මෙයා මනින්න පුළුවන් ඝන සෙන්ටිමීටර වලින් මනින්න පුළුවන්. ආයෙ මනින්න පුළුවන් ඝන මීටර වලින්. ආයෙ ඝන ඩෙසිමීටර වලින්. එතකොට අපිට මෙන්න මේ කියන රසායන විද්‍යාවේදී භාවිතා වෙන ඒකක අතර පරිවර්තනය ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර ඝන මීටර මෙන්න මේ බවට පත් කර ගැනීමට සහ ඩෙසිමීටර ඝන මීටර ඝන මීටර ඝන සෙන්ටිමීටර මෙන්න මේ ඒකක අතර පරිවර්තන අපිට පුළුවන් වෙන්න ඕන. මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. මෙන්න මේ තුන් දෙනා අතර තියෙන සම්බන්ධය ඝන සෙන්ටිමීටර නිකයි නෙවෙයි සෙන්ටිමීටර මීටර සහ ඝන ඩෙසිමීටර අතර තියෙන සම්බන්ධය. right මාතෘකාව ලියලත්තේ ඒකක පරිවර්තනය කියලා. අපි ගත්තොත් තේන සෙන්ටිමීටර කියන්නේ වඩා කුඩා ඒකකයක්. මීටර කියන්නේ වඩා විශාල ඒකකයක්. මේ කියන සෙන්ටිමීටර සහ මීටර අතර තියෙනවා තියෙනවා ඒකකයක් ඩෙසිමීටර. සෙන්ටිමීටර සහ මීටර අතර තියෙනවා ඒකකයක් ඩෙසිමීටර. එතකොට මෙන්න මේ කියන සෙන්ටිමීටර 10ක් සමාන වෙනවා ඩෙසිමීටර එකකට. සෙන්ටිමීටර 10ක් සමාන වෙනවා ඩෙසිමීටර එකකට. ඒ වගේම ඩෙසිමීටර 10ක් සමාන වෙනවා මීටර එකකට. ඩෙසිමීටර 10ක් සමාන වෙනවා මීටර එකකට. එහෙනම් පළවෙනි කොටම අපි දැනගන්න ඕනේ ඒ වගේම සෙන්ටිමීටර 100ක් මීටර එකයි කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක පොඩි කාලේ ඉඳන් දන්නවා. සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර එකයි. ඩෙසිමීටර 10ක් කියන්නේ මීටර එකයි. එහෙනම් අපි ලියමු ඒකක පරිවර්තන කියලා ලිව්වනේ. ලියන්න මේ විදිහට. පරිමාව මැනීම සඳහා පරිමාව මැනීම සඳහා පරිමාව මැනීම සඳහා ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර හෝ ඝන මීටර භාවිතා කළ හැක. හෝ ඝන මීටර භාවිතා කළ හැක. පරිමාව මැනීම සඳහා ඝන සෙන්ටිමීටර භාවිතා කරනවා. ඝන ඩෙසිමීටර භාවිතා කරනවා. ඝන මීටර භාවිතා කරනවා. ඔන්න ඔය කියන්නේ ඒකක තුන භාවිතා කරනවා. එතකොට ඒකක හැදීම සඳහා අපිට වැදගත් වෙනවා සෙන්ටිමීටර ඩෙසිමීටර සහ මීටර. එහෙනම් සෙන්ටිමීටර කියන ඒකකයට වඩා විශාලයි ඩෙසිමීටර. ඩෙසිමීටර කියන ඒකකයට වඩා විශාලයි මීටර. සෙන්ටිමීටර කියන ඒකකයට වඩා විශාලයි ඩෙසිමීටර. ඩෙසිමීටර කියන ඒකකයට වඩා විශාලයි මීටර. එහෙනම් ලියමු සෙන්ටිමීටර ඩෙසිමීටර සහ මීටර අතර සෙන්ටිමීටර ඩෙසිමීටර සහ මීටර අතර
සම්බන්ධතාවය සෙන්ටිමීටර ඩෙසිමීටර සහ මීටර අතර සම්බන්ධතාවය පහත පරිදි දැක්විය හැකිය. පහත පරිදි දැක්විය හැකිය. ලියාගන්න මෙන්න මේ තියෙන සම්බන්ධතාවය. සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර 1යි. ඩෙසිමීටර 10ක් කියන්නේ මීටර 1යි. ඩෙසිමීටර 10ක් කියන්නේ මීටර 1යි. සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර 1යි. ඩෙසිමීටර 10ක් කියන්නේ මීටර 1යි. දැන් මම ඉස්සල්ලාම කරන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ ඝන සෙන්ටිමීටර සහ ඝන ඩෙසිමීටර අතර සම්බන්ධතාවය ගොඩනගන්න. ඝන සෙන්ටිමීටර සහ ඝන ඩෙසිමීටර අතර. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර පත් කරන්න ලෑස්ති වෙනවා ඝන ඩෙසිමීටර බව. ඝන සෙන්ටිමීටර පත් කරනවා ඝන ඩෙසිමීටර බව. මම කියන්නේ නම් अंक 1 කියලා දාලා अंक 1 ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කිරීම. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කිරීම. මේ දැන් කරන පාඩමේ උදේට දාන්නම් මේ උදේට නෙවෙයි YouTube එකට දාන්නම් ඔයගොල්ලෝ මේකට දැන් සිග්නල් නැතුව කට් වුණොත් එimhe ඒකට සම්බන්ධ වෙලා බලා ගන්න. ඉන්න අය අහගෙන ඉන්න. වැඳිලා ඉන්න. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කරන්නයි ලැහැත් වෙන්නේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ඝන සෙන්ටිමීටර වලට වඩා ඝන ඩෙසිමීටර මොකද වෙන්නේ? විශාල වෙනවා. ඝන සෙන්ටිමීටර වලට වඩා ඝන ඩෙසිමීටර විශාල වෙනවා. මම ලියනවා මේ විදිහට. මේ ඝන සෙන්ටිමීටර කියන එක අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. කොහොමද? සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර කියන එක අපි ලියන්න පුළුවන් සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර කියලා. එතකොට අපි ඉස්සල්ලා ඉගෙන ගත්තා සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර 1ක් කියලා. සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර 1ක්. එහෙනම් මෙන්න මේ කියන සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර සමානයි 1 ඩෙසිමීටර. මෙයා එකක් කරනවා. මෙයා එකක් කරොත් මොකද වෙන්නේ? මේ පැත්ත 10න් බෙදෙනවා. එහෙනම් මේ පැත්තත් 10න් බෙදෙනවා. එක බෙදීම 10යි ඩෙසිමීටර. ඔන්න මං කරේ මේ පැත්ත සෙන්ටිමීටර 10ක් කියන්නේ ඩෙසිමීටර 1යි. ඒක අපි දැනගෙන ඉන්නවා. එහෙනම් මේ 10 එකක් කරන්න මම මොකද කරන්නේ? 10න් බෙදනවා මේ පැත්ත. මේ පැත්ත 10න් බෙදපින්දා අනෙක් පැත්තත් අපි කරන්නේ 10න් බෙදනවා. මේ පැත්තත් 10න් බෙදනවා. එතකොට මේ සෙන්ටිමීටර 1 කියන එක සමාන වෙනවා 10 උඩට ආපුවම 10 ඍණ 1 වෙනවා. 10 ඍණ 1යි ඩෙසිමීටර. සෙන්ටිමීටර 10 කියන එක සමාන වෙනවා 10 ඍණ 1යි ඩෙසිමීටර. එහෙනම් දැන් බලන්න මෙන්න මේක මම ගෙනිලා මෙතෙන් ආදේශ කරනවා. සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 1යි ඩෙසිමීටර. එහෙනම් මෙන්න සෙන්ටිමීටර එක ආදේශ කරනවා 10 ඍණ 1යි ඩෙසිමීටර. ආදේශ කරනවා 10 ඍණ 1යි ඩෙසිමීටර. මේ සෙන්ටිමීටරයට ආදේශ කරනවා 10 ඍණ 1යි ඩෙසිමීටර.
10 ඍණ 1යි 10 ඍණ 1යි 10 ඍණ 1යි ඔක්කොම 10 ඍණ 3යි. එhmenan 10 ඍණ 3යි. ඩෙසිමීටර 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 කියන්නේ ඝන ඩෙසිමීටර. එhmenan ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. දැන් අවසානයේදී වෙලා තියෙන්නේ මොකද්ද? ඝන සෙන්ටිමීටර පරිවර්තනය කරද්දී ඝන ඩෙසිමීටර බවට මොකද්ද වෙලා තියෙන්නේ? 10 ඍණ 3න් වැඩි වෙලා. එහෙනම් මෙන්න මෙයා පරිවර්තනය කරද්දී වැඩි කරනවා 10 ඍණ 3. එහෙනම් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කිරීම සඳහා 10 ඍණ 3 වෙනි බලයෙන් වැඩි කරනවා. කඩපාඩම් කරන්න එපා මෙන්න කරගන්න විදිහ. right එහෙනම් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පරිවර්තනය කිරීම කියලා ලිව්වා. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්නේ මම මේ රතු පෑනෙන් ලියලා තියෙන එක. මම මෙතන රතු පෑනෙන් ලියලා තියෙන එක තමයි ලියන්නේ 10යි සෙන්ටිමීටර සමානයි 1යි ඩෙසිමීටර. එහෙනම් 1යි සෙන්ටිමීටර කියන්නේ 1 බෙදීම 10යි ඩෙසිමීටර. එහෙනම් 1යි සෙන්ටිමීටර සමානයි 10 ඍණ 1යි ඩෙසිමීටර. මෙන්න මේ ආකාරයට තමයි ලියන්නේ. ඉතල මේක ලියා ගන්න රතු පෑනෙන්. ඒ කියන්නේ සෙන්ටිමීටර එකක් කියන්නේ හරියට කිව්වොත් 0.1යි ඩෙසිමීටර කියන එක. දශම ගණන් වලින් ගණන් හදන්න කිව්වොත් වැඩේ අමාරු වෙනවා. ඒ හින්දා අපි කරන්නේ 10 ඍණ බල විදියට ඒක අරගෙන යනවා. 10 ඍණ බල විදියට අරගෙන යනවා. right ඒ කොටස ලියලිවල ලියා ගන්න නම් මේ කළු පෑනෙන් ලියලා තියෙන එක. ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ එක කියන එක ලිවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. සමාන වෙනවා සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. 1 සෙන්ටිමීටරයක් කියන්නේ 10 ඍණ 1යි ඩෙසිමීටර. එහෙනම් මෙතන 1 සෙන්ටිමීටරයක් කියන්නේ 10 ඍණ 1යි ඩෙසිමීටර. මෙතන සෙන්ටිමීටරයක් කියන්නේ 10 ඍණ 1යි ඩෙසිමීටර. එහෙනම් මෙතන ඍණ 1යි ඍණ 1යි ඍණ 1යි ඔක්කොම 10 ඍණ 3යි ඩෙසිමීටර. එහෙනම් ඝන සෙන්ටිමීටරයක් ඝන ඩෙසිමීටරයක් කරද්දී අවසානයේදී වෙලා තියෙන්නේ 10 ඍණ 3 වෙනි බලයෙන් වැඩි වෙලයි තියෙන්නේ. 10 ඍණ 3 වෙනි බලයෙන් වැඩි වෙලයි තියෙන්නේ. ඔන්නෝමයි ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කරන්නේ. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට පත් කරන්නේ. මාත් මේ ආස්තිය මොනවද? අපි එමු ඊගාව එක ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර බවට දැන්පත් කරේ. ඝන සෙන්ටිමීටර පත් කරනවා ඝන මීටර බවට. මම මියාම කරනවා. ඝන සෙන්ටිමීටර පත් කරනවා ඝන මීටර බවට. එහෙනම් ඕකත් අපි ඔය ආකාරයටම තමයි කරන්නේ. අපි දන්නවා සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකක්. සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකක්. එහෙමනම් 100යි සෙන්ටිමීටර සමාන වෙනවා 1යි මීටර. මේක අපි දන්න දෙයක්. සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර 1. දැන් බලන්න මේ පැත්ත සෙන්ටිමීටර එකක් කරනවා. මෙයා සෙන්ටිමීටර එකක් කරනවා නම් මොකද්ද කරන්න දෙන්නේ? මේ පැත්ත බෙදන්න ඕනේ 100. මේ පැත්ත බෙදන්න ඕනේ 100. එහෙනම් අනිත් පැත්තත් බෙදනවා මොකෙන්ද? 100. එහෙනම් එක බෙදීම 100යි මීටර. සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකක්. එහෙමනම් සෙන්ටිමීටර එකක් කියන්නේ එක බෙදීම 100යි මීටර. එක බෙදීම 100යි මීටර. දැන් මෙන්න මෙතෙන් එනවා. ඝන සෙන්ටිමීටර කියන එක මම ලියනවා. කොහොමද ලියන්නේ ඝන සෙන්ටිමීටර කියන එක?
සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. ඔන්න ඝන සෙන්ටිමීටර කියන එක අපි ලිව්වා සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. කටපාඩම් එහෙම කරන්න එපා. කටපාඩම් කරොත් විභාගයේදී පැටලෙනවා. right. දැන් බලන්නකො සෙන්ටිමීටර කියන එක. මෙන්න මෙයා අපි මේ 10 100 කියන එක ලිව්වොත් මේ විදිහට ලියන්න පුළුවන් 1 බෙදීම 10 2 මීටර කියන. 10 දෙවෙනි බලය කියන්නේ 100. මේ 10 දෙක උඩට එනකොට 10 ඍණ දෙකක් වෙනවා. එහෙනම් 10 ඍණ 2 මීටර. එහෙනම් සරලවම කිව්වා මේ කියවෙන්නේ මොකද්ද? සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 2 මීටර. සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 2 මීටර. එවනම් මෙතන මේ සෙන්ටිමීටරයේ වෙනුවට ලියනවා 10 ඍණ 2 මීටර. මෙයා වෙනුවටත් ලියනවා 10 ඍණ 2 මීටර. මෙයා වෙනුවටත් ලියනවා 10 ඍණ 2 මීටර. මොන මම දැන් මේ ටික දැන් ලියන්නයි ලැහැත්ති වෙන්නේ. එහෙනම් මෙතන සෙන්ටිමීටර කියන්නේ 10 ඍණ 2 මීටර. මෙතන සෙන්ටිමීටර කියන්නේ 10 ඍණ 2 මීටර. මෙතන සෙන්ටිමීටර කියන්නේ 10 ඍණ 2 මීටර. 10 ඍණ 2යි 10 ඍණ 2යි 10 ඍණ 2යි 10 ඍණ 2යි ඔක්කොම 10 ඍණ කීයද? 2යි 4යි 6යි. 10 ඍණ 6යි. මීටර 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 ඝන මීටර. එන අවසානයේදී වෙලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ මෙතන එක තියෙන්නේ ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 6යි ඝන මීටර. අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම සඳහා එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා 10 ඍණ 6. එහෙනම් මෙන්න වැඩි වෙලා තියෙනවා 10 ඍණ 6. right. ඔන්න ඒකක පරිවර්තනය කියන කොටස ඔය විදිහට තමයි එන්නේ. ඉස්සල්ලාම ලියා ගන්න ඝන සෙන්ටිමීටර මෙතන එතකොට අංක 2 වෙනවා. ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම. ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම. ඒ යටතේ ඉස්සල්ලාම ලියා ගන්න මෙන්න මේ කතාව. මොකද්ද? සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 2යි මීටර කියන එක ලියා ගන්න. සෙන්ටිමීටර එකක් කියන්නේ 10 ඍණ 2යි මීටර. ඒක ලියා ගන්න. ඊළඟට ලියා ගන්න ඕන අපිට ඝන සෙන්ටිමීටර කියන එක. ඝන සෙන්ටිමීටර කියන එක ලියා ගන්න පුළුවන්. සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර. එහෙනම් 1 සෙන්ටිමීටරයක් ලියන්න පුළුවන් 10 ඍණ 2 මීටර 10 ඍණ 2 මීටර 10 ඍණ 2 මීටර. එහෙමනම් ඍණ 2 ඍණ 2 ඍණ 2 කියන්නේ 10 ඍණ 6යි මීටර 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 කියන්නේ ඝන මීටර. එහෙනම් අවසානයේදී ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම සඳහා කරලා තියෙන්නේ 10 ඍණ 6 වෙනි බලයෙන් වැඩි කරන්නේ. ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම සඳහා 10 ඍණ 6 වෙනි බලයෙන් වැඩි කරලා තියෙනවා. මෙන්න මේ ඒකක පරිවර්තන දෙක මොකද්ද? ඝන සෙන්ටිමීටර එකක් ඝන ඩෙසිමීටර බවට පත් කිරීම. ඊළඟ එක ඝන සෙන්ටිමීටර ඝන මීටර බවට පත් කිරීම. මෙන්න මේ දෙක අත්‍යවශ්‍ය වෙනවා විභාගයේදී ගණන් ගැනීම. විභාගයේදී නෙවෙයි තව කොටකින් ගණන් හදන්නත් ඕනේ. right. ඔන්න ඒකක පරිවර්තන. right. ඊළඟට අපි මේ දැන් කතා කරන්න යන ප්‍රධාන මාතෘකාව තමයි ප්‍රතික්‍රියා තාපය ආශ්‍රිත ගණනය කිරීම. මේ කරන්නේ ඒකට අවශ්‍ය වෙන මූලික સિદ્ધාන්ත ටික තමයි මේ කියලා දෙන්නේ. right. ගිය සතියේ කතා කරා මෞලය. සාන්ද්‍රණය කතා කරා.
දැන් අපි බලන්න ලැහැත්ති වෙනවා මොකක් හරි ද්‍රාවණයක සාන්ද්‍රණීය ආශ්‍රිත ගණනය කිරීමක් කොහොමද කරන්නේ කියලා. මොකක් හරි සාන්ද්‍රණීය ආශ්‍රිත ගණනය කිරීමක් කරන්නේ කොහොමද කියලා. අපි හිතමු මේ විදිහට. අපිට තියෙනවා පරීක්ෂණ නලයකට දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම ඔක්කොම හැලිලායි තියන්නේ අර නෙවෙයි තිබ්බේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නයිට්‍රික් අම්ලය දැන් හෙටාන ඉඳලා බලාපොරොත්තු වෙන්න පුළුවන් අම්ල වැස කියන ඒවා. මොකද නයිට්‍රික් අම්ලයේම දාහණය වුණාම හැදෙනවා නයිට්‍රික් ඔක්සයිඩ්. එයා වාතයේ ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් ජලයේ වහිනවනේ මේ දවස්වල. දියවපුවාම පහමාට නේද ක්ලාස්? මොකද? එහෙන්නේ. පහමාට නේද? අද පහමාරට තියෙන එක තමයි මම මේ කලින් දැම්මේ පහමාරටත් තියෙනවා. මේ හවස් වෙනකොට වහිනවනේ. NO2 H2O එක දිය වෙලා හදනවා HNO2 nitrous. මෙයා තවදුරටත් ඔක්සීකරණය වෙලා හදනවා HNO3 nitric. ඒතකොට වහිනකොට වැස්සේ ආම්ලිකතාවය pH එකේ 4.5ට වඩා 15 කියපුවම අම්ල වැස්ස කියලා කියනවා. හෙටානිද්දා වහින වැස්සේ හින්දා තෙමෙන්න යන්න එපා. කෙස් ගස් ටිකක් හැලිලා යන වැඩක් ඕන. right. මෙන්න තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම අපි ගමු මෙයාගේ ඝන සෙන්ටිමීටර 100ක පරිමාවක් තියෙනවා. ඝන සෙන්ටිමීටර 100ක පරිමාවක් තියෙනවා. මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා හිතමු 0.1 ඝන ඩෙසිමීටරයට මවුල්. අපෙන් අහනවා මෙයාගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. මම ගන්නවා n කියන්නේ මවුල ගණන NaOH. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. ලියාගමු මාතෘකාව විදියට. මාතෘකාව විදියට ලියා ගන්න. දෙන ලද අම්ල හෝ භස්ම ද්‍රාවණයක දෙන ලද අම්ල හෝ භස්ම ද්‍රාවණයක මවුල ගණන සෙවීම. right. සාමාන්‍යයෙන් අහලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්නයක් සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර අතර සම්බන්ධයක් තියෙනවද කියලා. සෙන්ටිමීටර වැඩි කිරීම සෙන්ටිමීටර තමයි වර්ග සෙන්ටිමීටර කියන්නේ. මේ සෙන්ටිමීටර මෙයා දිගමනින එකක් මෙයා වර්ගඵලය මනින එක. right. දැන් බලන්න අපිට දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. right. ලියමු 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 100ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 100ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 100ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන. අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන
අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන පහත පරිදි සෙවිය හැක. පහත පරිදි සෙවිය හැක. ඇඳගන්න රූප සටහන. එහෙනම් මෙන්න මෙයා තමයි හොයන්න ලැහැත්ති වෙන්නේ. රූප සටහන ඇඳගන්න. අපි දන්නවා සමීකරණය n සමානයි cv. මං ගිය සතියේ පාඩමේදී කියලා දුන්නා. මවුල ප්‍රමාණය සමානයි සාන්ද්‍රණයේ වැඩි කිරීම පරිමාව. දැන් මෙතන සාන්ද්‍රණය දීලා තිනවා 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. සාන්ද්‍රණය දීලා තිනවා 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. 0.1 mol dm ඍණ 3. පරිමාවක් දීලා තියෙනවා. පරිමාවක් දීලා තියෙනවා. පරිමාව කීයද 100යි ඝන සෙන්ටිමීටර. 100යි ඝන සෙන්ටිමීටර. එතකොට දැන් අපිට මවුල ප්‍රමාණය ගන්න පුළුවන් මේ සමීකරණයෙන් ඍජුවම. බලන්න මෙතන ඝන ඩෙසිමීටර තියෙන්නේ මෙන්න මේ ඒකකය. මෙතන ඒකකයේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර. එතකොට උත්තරේ දෙන්නේ මවුල ප්‍රමාණය නම් මවුල වලින්නේ. මේ දෙන්න එකිනෙකට වෙනස් වර්ගවල ඒකක. ඒ හින්දා එක්කෝ ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. එහෙමත් නැත්නම් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. මේ ඒකක එකම වර්ගයකට ගන්න. අපි ඉගෙන ගත්තේ දැන් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න. එහෙනම් මම දැන් කරන්නේ මෙන්න මේ කියන ඝන සෙන්ටිමීටර පත් කරනවා ඝන ඩෙසිමීටර බව. මේ ඝන සෙන්ටිමීටර පත් කරනවා ඝන ඩෙසිමීටර බව. එහෙනම් 0.1 මවුල dm ඍණ 3 ඝන ඩෙසිමීටරයට තියෙන්නේ. මෙන්න මෙයා මේ 100 වෙනම කොහමද ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරේ? බලන්න නෝට් එක ඉස්සරහ ලියපු එක. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරේ 10 ඍණ 3න් වැඩි කරලා. එහෙනම් මම මේ ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරනවා 10 ඍණ 3න් වැඩි කරලා. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරා. දැන් බලන්න. ඝන ඩෙසිමීටරයට ඝන ඩෙසිමීටර. ඝන ඩෙසිමීටරයට කියන එකයි ඝන ඩෙසිමීටර කියන එකයි අයින් කරනවා. ඉතිරි වෙන්නේ මොනවද? මවුල. ඉතිරි වෙන්නේ මවුල. එතකොට මෙතන තියෙනවා 0.1 වැඩි කිරීම 100 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. 10 ඍණ 3ක් එක්ක මේ ධන දෙක අයින් කරනවා. එතකොට මේ බිඳුවයි මෙතනින් බිඳු දෙකක් ගිහුවම මෙතන 10 ඍණ එකක් වෙනවා. 10යි ධන දෙකයි 10 ඍණ දෙකයි අයින් කරපුවම 10 ඍණ එකක් ඉතිරි වෙනවා. ඒ 10 ඍණ එකයි කියන්නේ 0.1 වැඩි කිරීම 10 ඍණ එකනේ. මවුලනේ. එහෙනම් දශම ස්ථානයක් තව ඉස්සරහට එනවා 0.01යි මවුල. එහෙනම් මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙනවා 0.01. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙනවා 0.01. right ගාන හදාගන්න. මම තව ගානක් කියලා දෙන්නම් හොඳට අහගන්න. විශේෂයෙන් මේ මැසේජ් දාගන්න අය අහන්න මේක. මේවා ඊට පස්සේ නැත්තම් අමාරු වෙනවා. දැන්ට මේ ගාන ලියා ගන්න. HCl ද්‍රාවණයක් දීලා තිනවා එයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. ඒ ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. අපෙන් අහනවා මෙයාගේ තියෙන HCl මවුල් ප්‍රමාණය. එහෙනම් ලියමු.
0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන HCl ඝන සෙන්ටිමීටර 20ක අඩංගු වන HCl ඝන සෙන්ටිමීටර 20ක අඩංගු වන HCl මවුල ගණන සොයන්න. HCl මවුල ගණන සොයන්න. HCl මවුල ගණන සොයන්න. මේකට ටියුට් එකක් දුන්නේ නැහැ. මේක මේ පොතේ ලියාගෙන යන්නේ නෝට් එක. එහෙනම් අපි මවුල ගණන ගෙවන්නේ n සමානයි cv සමීකරණය. සමීකරණය වෙන්නේ n සමානයි cv. right. දීලා දිනවා c කියන්නේ සාන්ද්‍රණයේ බව දන්නවා, v කියන්නේ පරිමාව බව දන්නවා. එහෙනම් මෙයාගේ සාන්ද්‍රණය අපිට දීලා තිනවා 0.1 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. එහෙනම් සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. මෙයාගේ පරිමාව ඝන සෙන්ටිමීටර 20යි. 20යි ඝන සෙන්ටිමීටර. පරිමාව ඝන සෙන්ටිමීටර 20. දැන් බලන්න පරිමාවේ ඒකකයේ ඝන සෙන්ටිමීටර. මෙතන ඝන ඩෙසිමීටරයට. එහෙනම් මේ දෙන්න එකම ඒකකයකින් ගන්න ඕනේ. එතකොට ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන විදිහ අපි ඉගෙන ගත්තා. ඒ ඉන්න මම කරනවා ඉස්සෙල්ලාම ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර. එහෙනම් සමානයි 0.1 මවුල dm ඍණ 3. වැඩි කිරීම මෙන්න 20. ඒකේ වෙනසක් නැහැ. ඒක පරිමාවනේ. 20 වෙනසක් නැහැ. එතකොට අපිට ගන්න තියෙන්නේ ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න ඕන. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න ඉස්සල්ලත් කරේ 10 ඍණ 3න් වැඩි කරා. එහෙනම් 20 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටර. 20 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටර. එහෙනම් මේ ඝන ඩෙසිමීටරයට එකයි මේ ඝන ඩෙසිමීටරයි අයින් කරන්න. ඝන ඩෙසිමීටරයට එකයි ඝන ඩෙසිමීටරයි අයින් කරන්න. දැන් ඉතුරුනේ මොනවද බලන්නකො? මවුල. එහෙනම් 0.1 වැඩි කිරීම 20 වැඩි කිරීම 10 ඍණ 3 මවුල්. මේ දශම ස්ථානයේ මේ බිඳුවෙන් අයින් කරන. එතකොට 20 වැඩි කිරීම දශමයක් කියන්නේ 2යි. එහෙනම් 2 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඍණ 3ක් කියන්නේ දශම ස්ථාන 3ක් ඉස්සරහට එනවා. 0.02යි 0.02යි මවුල. 0.02යි නෙමෙයි 0.2යි. මෙතන දෙකනේ තියෙන්නේ. දශම ස්ථානයක් කපම එක බිඳ. තව එකක් කපම තව බිඳ. 0.2යි. right. මෙන්න අදාළ ද්‍රාවණයේ මෝල් ප්‍රමාණය හොයා ගන්නා විදිය. right. දැන් අපි හිතමු මෙහෙම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තියෙනවා ඝන සෙන්ටිමීටර 50. එයාගේ සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල්. HCl ද්‍රාවණයක් තියෙනවා. එයාගෙනුත් ගන්නවා ඝන සෙන්ටිමීටර 50. 0.2 ඝන ඩෙසිමීටරයට මවුල්. අපෙන් අහනවා මේ දෙන්නා මිශ්‍ර කරලා හදා ගන්නා ද්‍රාවණේ. ඇත්තට මෙතන සෝඩියම් ක්ලෝරයිඩ්
ජලය තමයි හැදෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl තියෙන්නේ නැහැ. ඒතකොට මේ විදිහේ එක පරිමාව මේ සාන්ද්‍රණය හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මේ දෙක එකිනෙකට ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මෙතෙන්දී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අම්ලයක් භාෂ්මයෙන් ප්‍රතික්‍රියා කරන එක වෙනම කතාවක්. මේ දෙක එකිනෙකට ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මෙතෙන්දී මුළු පරිමාව වෙනවා 50 100. මුළු පරිමාව වෙනවා 100. එහෙනම් ඒ 100ක අඩංගු වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් ප්‍රමාණය 100ක අඩංගු වෙන HCl මෝල් ප්‍රමාණය තමයි ගණනය කරන්න බෑ. හරි මෙන්න මේ જાතියේ ඒවා අපිට විභාගයේදී කියන්නේ ප්‍රතික්‍රියාතාපය ආශ්‍රිත ගණනය කිරීම වලදී එනවා. හරි දැන් අපි එන්නේ ඔන්න මෝල් ප්‍රමාණය හෙව්වා. දැන් ඔන්න පාඩමට අවශ්‍ය කොටසට එනවා ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. හරි එහෙනම් මම ඉස්සෙල්ලාම ගන්නේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. එහෙනම් ලියා ගන්න මාතෘකාව. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාතාපයේ සෙවීම. හරි මොකක්ද මේ ප්‍රතික්‍රියාතාපය කියලා කියන්නේ? මොකක්ද මේ ප්‍රතික්‍රියාතාපය කියලා කියන්නේ? දැන් අපි ගත්තොත් එන HCl අම්ලය NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මය මේ දෙන්න ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනවා අම්ලයක් භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම ලවණය සහ ජලය හැදෙනවා. එහෙනම් ලවණය වෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙන්න ජලය සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. එහෙනම් මෙතෙන්දී යම්කිසි තාපයක් පරිසරයට නිකුත් වෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව තුලිතයිනේ. හයිඩ්‍රජන් එකයි මේ පැත්තේ හයිඩ්‍රජන් දෙකයි. මෙතන හයිඩ්‍රජන් දෙකයි. මෙතන ඔක්සිජන් එකයි. මෙතන ඔක්සිජන් එකයි. ඔක්සිජන් උත් සමානයි. මෙතන ක්ලෝරීන් එකයි. මෙතන ක්ලෝරීන් එකයි. ක්ලෝරීන් උත් සමානයි. මෙතන සෝඩියම් එකයි. මෙතන සෝඩියම් උත් එකයි. එතකොට මේ ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් තුලිත රසායනික සමීකරණයට අනුකූලව එක්කෝ පිට කරන එහෙම නැත්නම් උරා ගන්නා තාපයට අපි කියනවා අදාළ රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාතාපය කියලා. මම ආයේ කියනවා. මේ දීලා තියෙන රසායනික සමීකරණය තුලිත රසායනික සමීකරණයක්. තුලිතයි කියලා කියන්නේ ප්‍රතික්‍රියක මවුල මේ පැත්තේ තියෙන එක් සංඝටකයේ ප්‍රමාණය එහා පැත්තේ තියෙනවා. මේ පැත්තේ හයිඩ්‍රජන් තියෙනවා 1 1 2ක්. එහෙනම් මෙතන හයිඩ්‍රජන් 2යි. මෙතන ක්ලෝරීන් 1යි. එහෙනම් මෙතන ක්ලෝරීන් 1යි. මෙතන සෝඩියම් 1යි. සෝඩියම් 1යි. ඔක්සිජන් 1යි. ඔක්සිජන්. එහෙනම් ප්‍රතික්‍රියාතාපය කියලා කියන්නේ තුලිත රසායනික සමීකරණයට අනුකූලව පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපය. ලියා ගන්න අනුමාතෘකාව ප්‍රතික්‍රියාතාපය. 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 මේව ලියන්න යම් රසායනික විපර්යාසයකදී
තුලිත රසායනික සමීකරණයට අනුකූලව තුලිත රසායනික සමීකරණයට අනුකූලව පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපයයි. පිට කරනු ලබන හෝ අවශෝෂණය කරනු ලබන තාපයයි. ආයෙත් කියනවා යම්කිසි රසායනික විපර්යාසයකදී තුලිත රසායනික සමීකරණයට අනුකූලව පිට කරන හෝ අවශෝෂණය කරන ලබන තාපය අපි කියනවා ප්‍රතික්‍රියා තාපය කියලා. right. ලියන්න මේ විදියට උදාහරණයේ විදියට ලියන්න උදාහරණ HCl අම්ලය සහ sodium hydroxide HCl අම්ලය සහ sodium hydroxide අතර පහත ප්‍රතික්‍රියාව සලකමු. ලියාගන්න රසායනික සමීකරණය. HCl දන්න sodium hydroxide, sodium chloride දන්න ජලය. right. ලියන්න. යටින් මෙහිදී HCl මවුල එකක්. HCl මවුල එකක්. sodium hydroxide මවුල එකක් සමග ප්‍රතික්‍රියා කර sodium chloride සහ ජලය මවුල එක බැගින් සාදනු ලබයි. ඒකට ලියන්න ඉහත රසායනික ප්‍රතික්‍රියාව තුලිත ප්‍රතික්‍රියාවක් බැවින් මෙහිදී පිට කරනු ලබන තාපය
වරන් ඇතුලේ දාගන්න කැපිටල් Q ප්‍රතික්‍රියාතාපයයි එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාතාපයේ ගණනය කිරීම සඳහා අපි භාවිතා කරන සමීකරණයක් Q සමානයි mc θ කිය. ප්‍රතික්‍රියාතාපයේ ගණනය කරන්නේ Q සමානයි mc θ. මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න යද්දී අපි සාමාන්‍යයෙන් ද්‍රාවණයක ස්කන්ධය m කියන්නේ ස්කන්ධය c කියන්නේ විශිෂ්ට අපදානතාවය θ කියන්නේ උෂ්ණත්ව වෙනස. කියන්නේ ආරම්භයේ ද්‍රාවණයක ආරම්භයේ උෂ්ණත්වය සහ අවසාන උෂ්ණත්වය අතර වෙනස. කියන්නේ මේ විදිහට අලුත් රෝලකින් ප්‍රතික්‍රියාතාපය Q සමානයි mc θ මගින් ගණනය කළ හැකියි. Q සමානයි mc θ මගින් ගණනය කළ හැකියි. යන්නේ ද්‍රාවණයේ ස්කන්ධය සිම්පල් C තියෙන්නේ සිම්පල් C ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය θ උෂ්ණත්ව වෙනස θ කියන්නේ උෂ්ණත්ව වෙනස m කියන්නේ ද්‍රාවණයේ ස්කන්ධය C කියන්නේ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය θ කියන්නේ උෂ්ණත්ව වෙනස. හැබැයි අපි ද්‍රාවණවල මේ ස්කන්ධය කියන එක යොදාගන්නේ නැහැ ගණනය කිරීම සඳහා. ද්‍රාවණයක ස්කන්ධය වෙනුවට යොදාගන්නේ ඝනත්වය සහ පරිමාව අතර සම්බන්ධය. අලුත් රූලකින් ලියන්න. ගණනය කිරීමේදී ද්‍රාවණවල ස්කන්ධ වෙනුවට ඝනත්වය සහ පරිමාපද ආදේශ කරනු ලැබේ. අපි දන්නවා ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්ව සහ පරිමාපද ආදේශ කරනු ලැබේ. අන්න ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එහෙනම් මෙතන ස්කන්ධය කියන්නේ ඝනත්වයේ වරක් පරිමාව. එහෙනම් මේ සමීකරණේ නැවත ලියන්න පුළුවන් Q සමානයි ස්කන්ධය වෙනුවට ඝනත්වයේ වරක් පරිමාව. මෙන්න විශිෂ්ට තාපධාරිතාවයේ C මෙන්න θ. එහෙනම්
ප්‍රතික්‍රියා තාපයේ ගණනය කිරීම සඳහා බහුලවම භාවිතා කරන්නේ මෙන්න මේ කියන සමීකරණය. Q සමානයි dvc θ. Q සමානයි dvc θ කියන සමීකරණය තමයි බහුලවම භාවිතා කරන්නේ. එහෙනම් මුලින් ඉඳලා මම ලියාගන්න Q සමානයි mc θ. ධනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. ස්කන්ධය කියන්නේ ඝනත්වයේ වරක් පරිමාව. එහෙනම් Q සමානයි ස්කන්ධයේ වෙනුවට දානවා dvc θ. dvc θ දානවා. right මෙතන අපි පද හඳුනාගත්තොත් එහෙම මේ D කියන්නේ ද්‍රාවණයේ ඝනත්වය. ඒක සාමාන්‍යයෙන් ජලයේ ඝනත්වයට සමානයි විදිහට සලකනවා. යටින් තල්ලුණා දාලා ලියන්න. මෙහි සිම්පල් D අනු මෙහි සිම්පල් D අනු මෙහි සිම්පල් D අනු ද්‍රාවණයේ ඝනත්වයයි. ද්‍රාවණයේ ඝනත්වයයි. එය ජලයේ ඝනත්වයට ඒ ජලයේ ඝනත්වයට වරන් ඇතුලේ දාගන්න 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට සමානයයි උපකල්පනය කෙරේ. 1000 කිලෝග්‍රෑම් ඝන මීටරයට සමානයයි උපකල්පනය කෙරේ. දෙවෙනි තල ලකුණ. මෙහි V යනු ද්‍රාවණයේ පරිමාවයි. මෙහි V යනු ද්‍රාවණයේ පරිමාවයි. ඊළඟට සිම්පල් C තුන්වෙනි තල ලකුණ. මෙහි සිම්පල් C අනු ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවයයි. ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවයයි. සිම්පල් C කියන්නේ ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවය. සර් D කියන්නේ මොකද්ද? D කියන්නේ ඝනත්වය, V කියන්නේ පරිමාව, සිම්පල් C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. C අනු ද්‍රාවණයේ විශිෂ්ට තාපධාරිතාවයයි. එය ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට
එය ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට වරන් ඇතුළේ දාගන්න 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට සමානයයි උපකල්පනය කෙරේ. ඊළඟට තීටා ඊගාතන් ලකුණ තීටා යනු උෂ්ණත්ව වෙනසයි. එය ද්‍රාවණයේ අවසන් උෂ්ණත්වය සහ ද්‍රාවණවල අවසන් උෂ්ණත්වය සහ ද්‍රාවණයේ අවසන් උෂ්ණත්වය සහ ආරම්භක උෂ්ණත්වයන්ගේ මධ්‍යන්න උෂ්ණත්ව අතර වෙනසයි. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාදාපයාසිත පරීක්ෂණයකදී ප්‍රධාන වශයෙන් ද්‍රාවණයේ ඝනත්වයේ ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරනවා. විශිෂ්ට තාපධාරිතාවය ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයි කියලා උපකල්පනය කරනවා. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාණයේ වෙනස් වීමක් සිදු නොවන බව විශ්වාස කරනවා. තාපය පරිසරයට හානි නොවන බව විශ්වාස කරනවා. එහෙනම් අම්ලයක් භස්මයක් එක්ක ප්‍රතික්‍රියා කරද්දී හැදෙන ලවණ ද්‍රාවණේ අම්ල තියෙනවා. භස්ම හැදෙනවා ලවණයක් එක්ක ජලය. මෙන්න මේ කියන Q ගණනය කිරීමේදී අපි ප්‍රධාන උපකල්පන හතරක් කරනවා. අද විතරක් තමයි මේ පන්තිය දාලා තියෙන්නේ. මේ වෙලාවට මේ වහිනේ ඉඳ ලබන සතියේ දැස්සොත් දාන්න වෙනවා. ඔය 3 වෙනිදා කලින් පන්තිය නතරන ඉඳ ගැටලුවක් වෙන එකක් නැහැ. 3 පහු වෙලා නේ තියෙන්නේ. බලමු එහෙම ඒ පන්තියේ තියෙන අය ඒ පන්තියට යන්න. මේකේ රෙකෝඩින් එකකුත් තියෙන ඉඳ ගැටලුවක් වෙන එකක් නැහැ. right ලියමු. අලුත් රූලකින් අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීමේදී අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීමේදී පහත උපකල්පන සලකා බලනු ලැබේ. අංක 1
अंक 1 සියලුම ද්‍රාවණවල ඝනත්ව ජලයේ ඝනත්වයට සමාන බව. සියලුම ද්‍රාවණවල ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. अंक 2 ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන බව. अंक 3 සියලුම ද්‍රාවණවල විශිෂ්ට තාපධාරිතා ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමාන බව. ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමාන බව. अंक 4 පරිසරයට තාපය හානි නොවන බව සහ පරිසරයට තාපය හානි නොවන බව සහ පරිසරයට තාපය හානි නොවන බව සහ වාජන තාපය අවශෝෂණය නොකරන බව. වාජන තාපය අවශෝෂණය නොකරන බව. වාජන තාපය අවශෝෂණය නොකරන බව. right. ඔන්න ඔය උපකල්පන ටික අපි කරනවා. ලියාගමු උදාහරණයේ තාපය පරයාසය ගණනය කිරීම. ලියන්න උදාහරණයක ගැටලුවක් විදියට. බිංදුවයි දශම එකයි ඝන ඩෙසිමීටරයට මවුල. බිංදුවයි දශම එකයි ඝන ඩෙසිමීටරයට මවුල. sodium hydroxide ඝන සෙන්ටිමීටර 50ක් සහ ඝන සෙන්ටිමීටර 50ක් සහ 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. HCl ඝන සෙන්ටිමීටර 50ක්. HCl ඝන සෙන්ටිමීටර 50ක්. HCl ඝන සෙන්ටිමීටර 50ක්. මිශ්‍ර කිරීමට අදාළ ප්‍රතික්‍රියා තාපය ගණනය කරන්න.
ප්‍රතික්‍රියාතාපය ගණනය කරන්න. එතකොට මේකේ ඕන වෙන උෂ්ණත්වය. අපි ගමු මෙයාගේ ආරම්භක උෂ්ණත්වය 25යි මෙයාගේ 25යි. අවසන් ද්‍රාවණයේ උෂ්ණත්වය 40යි කියලා. ලියන්න. ඒකටම HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්හි HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්හි ආරම්භක උෂ්ණත්ව සෙල්සියස් අංශක 25 ලෙසද ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ලෙසද ද්‍රාවණයේ අවසන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ලෙසද සලකන්න. සෙල්සියස් අංශක 40 ලෙසද සලකන්න. මෙන්න HCl දිනව ඝන සෙන්ටිමීටර 50ක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දිනව ඝන සෙන්ටිමීටර 50ක්. HCl වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ආරම්භක උෂ්ණත්වයත් 25යි. මේ දෙන්නාගේම සාන්ද්‍රණය 0.1යි. මෙයාගෙන් 50යි මෙයාගෙන් 50යි නිශ්චය කරපුවම අවසානයේදී 100යි. අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. අඳ ගන්න රූප සටහන. මේක හැදෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. ඔන්න ඒකත් ලියා ගන්න. පැහැදිලි රූප සටහනක් ගැන ගන්න. HCl සෙල්සියස් අංශක 25 තියෙන්නේ ඝන සෙන්ටිමීටර 50ක්. ඝන ඩෙසිමීටරයට මවුල 0.1යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උත් එහෙමයි. ඝන සෙන්ටිමීටර 50ක් 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල සෙල්සියස් අංශක 25 තියෙන්නේ. මේ දෙක මිශ්‍ර කරපුවාම හැදෙනවා ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. එයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40යි. මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් අපිට ප්‍රතික්‍රියාතාපය ගණනය කරන්න කියපුවම උෂ්ණත්ව වෙනස ඕන. උෂ්ණත්ව වෙනස කියන්නේ අවසාන උෂ්ණත්වයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක උෂ්ණත්වය. අවසාන උෂ්ණත්වයේ අඩු කිරීම ආරම්භක උෂ්ණත්වය. එහෙනම් උෂ්ණත්ව වෙනස θ සමාන වෙනවා අවසාන උෂ්ණත්වයේ 40යි. ආරම්භක මධ්‍යම උෂ්ණත්වය කියන්නේ මේ දෙන්නාගේ උෂ්ණත්ව එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. 25 දන 25 බෙදීම දෙක කියන්නේ නැවත 25යි. කියන්නේ 40 අඩු කිරීම 25 කියන්නේ 15යි සෙන්ටිග්‍රේඩ්. ඔන්න ඩීටා වලගේ හේතු. ලියන්නේ නම්
උෂ්ණත්ව වෙනස සමානයි. උෂ්ණත්ව වෙනස සමානයි. අවසන් උෂ්ණත්වය අඩු කිරීම. අවසන් උෂ්ණත්වය අඩු කිරීම. ආරම්භක මධ්‍යන්න උෂ්ණත්වය. අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යන්න උෂ්ණත්වය. එහෙනම් ලියා ගන්න θ සමානයි 40 අඩු කිරීම 25 ධන 25 බෙදීම 2. ඒ කියන්නේ θ වලගේ කියන්නේ 15. පැහැදිලි නැහැ කියන එක. අවසන් උෂ්ණත්වය මම 40යි කියලානේ දුන්නේ. 40න් ආරම්භක මධ්‍යන්න උෂ්ණත්වය අඩු කරා. 40න් 25ක් ගිහපුවම 15. එහෙනම් ප්‍රතික්‍රියාතාපය ගණනය කරන්න පුළුවන් Q සමාන mc θ. ප්‍රතික්‍රියාතාපය ගණනය කරන්න පුළුවන් Q සමාන mc θ. හැබැයි අපි මේ දෙකම ද්‍රාවණනේ තියෙන්නේ. එහෙනම් m වෙනුවට ගත්තා dv කියලා. එහෙනම් මෙතන Q සමානයි m වෙනුවට ලියනවා dv c θ. m වෙනුවට ලියනවා dv c θ. right. එහෙනම් මම මෙතෙන්දී ආදේශ කරනවා d කියන්නේ ඝනත්වය. හැබැයි අපි උපකල්පනය කරනවා ද්‍රාවණ වල ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා. එහෙනම් මෙතන Q සමානයි ජලයේ ඝනත්වය 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. මේ දෙන්න මිශ්‍ර කරපුවාම පරිමාවාවේ 50යි 50යි 100යි ඝන සෙන්ටිමීටර. ඔන්න පරිමාව V. C කියන්නේ 4200යි. ජලයේ විශිෂ්ටතා පදාර්ථය ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. θ උෂ්ණත්වය වෙනස 15 සෙල්සියස්. ආදේශ කරගන්න Q සමාන mc θ. එමනම් Q සමානයි dv c θ. එනෝ Q සමානයි d කියන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. V කියන්නේ 100යි ඝන සෙන්ටිමීටර. C 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. θ වලගේ සෙල්සියස් අංශක 15. දැන් බලන්න මෙතන මෙයා ඝන මීටර මෙයා ඝන සෙන්ටිමීටර එන ඒකක පරිවර්තනයක් තියෙනවා. මේ කිලෝග්‍රෑමයට කැපිලා යනවා. මේ සෙල්සියස් සහ කෙල්වින් කපලා අයින් කරන්න පුළුවන්. දැනට එහෙම පුළුවන් කියලා හිතා ගන්න. කොහොමත් පුළුවන්. එහෙනම් මෙතන ඉතිරි වෙනවා Q සමානයි 1000යි ඝන මීටරයට. CI ඝන සෙන්ටිමීටර. 4200 වැඩි කිරීම 15 මෙන්න ජූල්. දැන් ඝන සෙන්ටිමීටර ඝන මීටර පරිවර්තනය අපි ඉගෙන ගත්තා. කොහොමද ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්නේ? 10 ඍණ 6න් වැඩි කරනවා. එහෙනම් Q සමානයි 1000යි ඝන මීටර යට වැඩි කිරීම CI. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරනවා 10 ඍණ 6න් වැඩි කරලා. එහෙනම් වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර. වැඩි කිරීම 4200යි.
වැඩි කිරීම 15යි ජූල්. දැන් මේ ඝන මීටරයට කැපෙනවා. බිංදු තියෙනවා 1 2 3 4 5යි 6යි 7ක්. එහෙනම් මෙතනින් 1 2 3 4 5යි මෙයාගෙන බිංදුවක් කපුවාම 10 ඍණ 6ත් එක්ක කැපෙනවා. 10 ධන 6යි ඍණ 6යි කැපෙනවා. එහෙනම් මෙතන ඉතිරි වෙනවා 420 වැඩි කිරීම 15යි ජූල්. මේක අපිට සුළු කරන්න පුළුවන්. 15 සරත් දෙක 60 බිංදුව ලිව්වා ඉතිරි 15 සරත් දෙක 30 බිංදුව ලිව්වා ඉතිරි 3යි. 15 සරක් 4 60යි 60යි 3යි 63යි. මෙන්න මේ බිංදුව. ජූල් 6300. ඔන්න ප්‍රතික්‍රියාදාපය එනවා ජූල් 6300. රයිට් හදා ගන්න ගන්න. ජූල් 6300ක් එනවා ප්‍රතික්‍රියාදාපය.